අයිබෝවන් සුබ උදෑසනක් අදත් සුපුරුදු වේලාවට ඔබ සජීවීව බික් ෆෝකස් සංවාදය සමගින් එක් වන්නේ. අද ඉතාම වැදගත් මාතෘකාවක් වගේම මේ දිනවල සමාජයේ වැඩි වශයෙන් කතාබහට ලක්වන මාතෘකාවක් සම්බන්ධයෙන් අපේ බික් ෆෝකස් සංවාදය වෙන් කරන්නට අපි තීරණය කළා. බොදන්නවා දීර්ඝ කාලයක් මුළුල්ලේ මේ රටේ සිවිල් සංවිධාන ඇතුළු ක්‍රියාදරයින් ඉල්ලීමක් කරමින් රජයට පෙන්වාදුන් කාරණයක් තමයි. අපේ රටේ රසායනික පොහොර භාවිතය නිසා මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුව රටේ පස්සට සිදුවෙන අනතුර සලකා බලා අනිවාරෙන්ම මේ රසායනික පොහොර යොදාගනිමින් කරන ගොවිතැන වෙනුවට සරු පසක් වෙනුවෙන් කාබනික ගොවිතැනට යොමුවීමේ අවශ්‍යතාවය සිවිල් සංවිධාන වසර ගණනාවක් තිස්සේ මේ රටේ විවිධ ආණ්ඩුවලට ඉදිරිපත් කරමින් උන්ගේ යෝජනාව ඉදිරිපත් කරන ආකාරය අපි දීර්ඝ කාලයක් මුළුල්ලේ නිරීක්ෂණය කරා. මේ ඉල්ලීමත් එක්ක බොහෝ පාර්ශව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයන්ට මේ කාබනික පොහොර සඳහා යොමුවීම කියන කාරණය පිළිබඳව වගන්ති ඇතුළත් කරත්. කාලයක් මුළුල්ලේ අපි නිරීක්ෂණය කළේ මෙය යථාර්ථයක් බවට පත් වනේ නැහැ සෑම විටම විධ ප්‍රායෝගික ගැටලු සම්බන්ධය අවධානය යොමු කරමින් මේක දිනෙන් දිනම කල් ගිය. නමුත් මේ වෙද්දී මේ රජය තීරණයක් කරන් තියෙන කෘෂි රසායන සහ රසායනක පොහොර ලංකාවට ආනායනය කිරීම මුළුමනින්ම අත්හිටුවන්න ඒත් එක්ක මේ වෙද්දි අපි කාබනික ගොවිතැනට යොමුවීමේ අවශ්‍යතාවෙන් සිටිනවා මේක විශාල අභියෝගයක් කොහොමද අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ කියන කාරණය පිළිබඳව අද අපි සාකච්ඡා කරන්න සූදානම් විශේෂෙන්ම විවිධ පාර්ශවයන්ගෙන් මේ වෙද්දි මේ තීරණය සම්බන්ධයෙන් විවේචන එල්ල වෙනවා බොහෝ විශේෂඥයෙන් මේ සම්බන්ධයෙන් සැකපල කරනවා මේ අභියෝගය එක විටම ජයගන්නට අපට හැකියාව තියෙනවද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්නමතු කරනවා. මහවැලි අධිකාරිය මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පැත්තෙන් මේ පිළිබඳව ඇති සැලැස්ම වැඩ පිළිවල කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අද අපි අවධානය යොමු කරමු. මුලින්ම අපි පිළිගන්න කැමති මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රාහේරත් මහත්මිය අයිබෝන් කියලබතුමිය පිළිගන්නවා. එත් එක්කම ශ්‍රී ලංකා මහවැලි අධිකාරී අධ්‍යක්ෂ චෙන්ද්‍රාල් කීර්තිබී කොටකම මහතාවත් අපි අයිබෝන් කියල පිළිගන්න. එත් එක්කම මීළඟට අපි පිළිගන්න ඔබට සුපුරුදු මුහුණක් මේ රටේ විවිධ අවස්ථාවන් වලදී විවිධ කාර්යන් සම්බන්ධයෙන් ජනතාවන අපිට බොහෝදේ කියාදීපු චරිතයක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරයේ මාධ්‍ය ප්‍රධානී තනතුර මේ වන විට ඔබවන වසන්ත දුක්ගන්නාරාල මහතාවත් අපි අයිවන් කියල පිළිගන්න. අයිවන් කලින්. මුලින්ම මන් ලේකම්තුමියගෙන් දැනගන්න කැමති. මේ වෙද්දී සමාජයේ මේ ආණ්ඩුව ගත්ත ප්‍රතිපත්ති මේ තීරණය සම්බන්ධයෙන් මත ගණනාවක් තියෙනවා. මේ සම්බන්ධයෙන් සැක පල කරන පාර්ශවය නගන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි. මේ කාබනික ගොවිතැනට ජීව පොහොර යොදාගෙන කරන ගොවිතැනට යොමුවෙන්නට පෙර. රජය මොනවගේ පරීක්ෂණයක් කල්ලා. මොනවගේ සමීක්ෂණ වාර්තාවක් මතද මේ තීරණය ගත්තේ. රටක් විදිහට අපිට මේ කාරයට යොමු වෙලා මේක සාර්ථක කරගන්න පුළුවන් කියලා. එවැනි පර්ේෂණ වාර්තාවක් අපි සතුව තියෙනවද මේ වෙද්දී. ඇත්තටම මොලින් කියන්නට ඕනේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු භූමි ප්‍රමාණය ගැනත් කතා කරමින් ඔබතුමාගේ ප්‍රශ්නටම ප්‍රවිෂ්ට වෙන්න කැමති. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව නිරෝගිමත් පරපුරක් බිහි කිරීම සහ වසවිසෙන් තොර ආහාර නිෂ්පාදනය කියන තේමාව පෙරදැරි කරගෙන තමයි අතිකර ජනාධිපතිතුමන් විසින් මේ ප්‍රතිපත්ති මේ තීරණයට අදාළව ගත්තේ කෘෂි රසායනික භාවිතයකින් තොරව ඉදිරියට ස්වභාවික ගොවිතැන එහෙම නැත්නම් කාබනික පොහොර භාවිතා කරමින් අපේ ආහාර නිෂ්පාදනයට පිවිසෙන්න්න කියන එක. ඒක ඊළඟ කන්නේ සිට සියලුම වැඩසටහන තමයි ක්‍රියාත්ම කරන්න බලාපොරොත්තු වනේ කියලා. ඇතරම මේ විෂයට සම්බන්ධව ප්‍රධාන වශයෙන් කුෂිකර්ම අමාත්‍යංශය කුෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධව මහිතන මේ මෑත කාලේ තරක් නෙමේ ඉතා ඇත කාලයෙන් දම්ම අපේ රටේ කාබනික ගොවිතැන නැතන් කාබනික පොහොර භාවිතා කරමින් කෘෂිරසායනික භාවිතාවකින් තොරව කරන කුෂිකර්මය තියෙනවා. ඒ සඳහා මන්ද අපි දන්න විදිහට අපේ වෙළඳපළවලල් පවා මේ කාබනික පොහොර භාවිතයෙන් පස විසෙන්තොර ආහාර කියලා වෙනම ලේබල් සහිතව වෙළඳපළ බිකරන්න තියෙන. ඒවට තියෙන ඕගනික් කියලා යනවා. ඒවකට තියෙන මිල ගණන් බලපුහම අපට පැහැදිලිව පේනවා ඒවට තියෙන ඉල්ලුම. ඒ පිළිබඳ දන්නාව පුද්ගලේ පැත්තට යනවා. ති මේකත් එක්ක මේ සියලු ක්‍රියාවලින් හොයල බල්ල තමයි කුෂිකර්ම දෙපාර්තමේන්තු කුෂිකර්ම අමාත්‍යංශය උපදෙස් මත මේ ගත්තාව ප්‍රතිපත්ති තීරණයට ශ්‍රී ලංකා මහවැලි අධිකාරී විදිහට. ලංකාවේ බුළු භූමියෙන් තුනෙන් එකක විතර භූමි ප්‍රමාණයක් ලංකාවේ විශේෂිත වූ මහවැලි ප්‍රදේශ ලෙස ගැසට්කර ප්‍රදේශයක් තියෙනවා. ඔබ දන්නවා හොඳින්ම අපි සියලු දෙනාම දන්නා විදිහට වැඩිපුර වියලි කලාපයේ මේ ප්‍රදේශවල
ගොවි තැනට නැත්තම් මේ ආහාර බෝගවලට වී සහ අනෙකුත් ආහාර බෝගවලට වැඩිපුරම යොදාගෙන තියෙන්නේ මේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු භූමි ප්‍රදේශ නැතම් විශේෂිත කලාපේ. මේක බොහෝ විට ලංකාවේ ගත්තොත් ලංකාවේ හෙක්ටයාර් මේ වියලි කලාපය ආශ්‍රිතව ලංකාවේ හෙක්ටයාර් 1,60,000ක විතර භූමි ප්‍රමාණයක් වී සහ අනිකුත් බෝග යනවා. ඒ නිසා මේ ප්‍රදේශවල පවා අපේ මේ කාබනික ගොවිතැන ස්වභාවික ගොවිතැන පර්යේෂණවලින් ඒ විශේෂඥවරුන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ අමාත්‍යාංශයෙන් දෙන්න වූත් ඒවත් එක්ක තමයි මේකට යොමු වුණේ. මේක අපි ඇත්තටම මේ වෙලාවේ මම කියන්න කැමති අපි ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු භූමි ප්‍රදේශය තුළ මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ ලබන කන්නේට අපි සූදානම් වෙමින් යන්නේ. ඒ පිළිබඳ වැඩි විස්තර අධ්‍යක්ෂණාලතුමා පැහැදිලි කරයි. ඉදිරියට යනකොට කොහොමද අපි පහුගිය සතියේ මේ පහුගිය ගෙවිච්ච සතියේ අපි සතියක් විතර ප්‍රකාශ කරලා කලාපවල නැත්නම් මේ බිම් ප්‍රදේශවලට ගිහිල්ලා බැලුවා කොහොමද මේ වැඩසටහන යන්නේ කියලා. සියලු ගොවි මහත්තුරු දැනුවත් කරමින් ඒ වගේ මානිකුත් නිලධාරීන් දැනුවත් කරමින් ඔවුන්ට මේකට අවශ්‍ය කරන මඟ පෙන්වමින් අපි මේ වැඩසටහනට බැහැලා තියෙනවා. අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් මම දැනගන්න කැමතියි දැන් අපි මෙවැනි ඉතාම වැදගත් තීරණයක් රටේ ආර්ථිකයට ඉතාම ඍජුවම බලපාන තීරණයක් ඒ වගේම මහිතන්නේ ආහාර සුරක්ෂිතතාවය පැත්තෙන් ගත්තම ඉතාම තීරණාත්මක තීන්දුවක් ගන්න අවස්ථාවේදී මං ලේකම්තුමියට යොමු කරපු ප්‍රශ්නයම මහිතන කෘෂිකර්මාන්තය පැත්තෙන් දීර්ඝකාලීන අත්දැකීම් තියෙන ඔබතුමාගෙනුත් අහන්න කැමති. මහිතන මහවැලි අධිකාරිය වගකීමක් නොවුනත් ඔබතුමාලා ඒකාබද්ධව කරන සාකච්ඡාවලදී මහිතන එකට රජයක් විදිහට කටයුතු කරන්නේ. එතකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පැත්තෙන් මේ සම්බන්ධයෙන් මේ රසායනික පොහොර භාවිතයෙන් තොරව කාබනික වගාවෙන් අපිට නිශ්චිත වශයෙන්ම අපි අපේක්ෂා කරන ඉලක්කයට යන්න පුළුවන් කියන කාරණය ප්‍රායෝගිකව අත්හදා බල්ලා ඒ සම්බන්ධයෙන් වාර්තාව පර්යේෂණ වාර්තාවක් මේ වෙද්දී ඉදිරිපත් වෙලා තියෙනවද ඔබතුමාලට? කලින්දු ඇත්තටම අපි මේ වෙනකොට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට අස්වැන්න අඩු නොවී කෘෂිකර්මය කරන විදිහ පොහොර යදන විදිහ තියෙන සියලුම පත්‍රිකා අපිට ලබාදීලා තියෙන අපි එක ගෝජනතාවටත් ලබාදීලා තියෙනවා. මේදි කලින්දු මම විශේෂයෙන් මේලා මතක් කරන්න කැමතිද ඔබතුමා ඇහුවා ආහාර සුරක්ෂිතතාවය සහ අස්වැන්න අඩුවීම කියන එක තමයි මම හිතන්නේ අද සමාජයේ බොහෝ දෙනෙක්ගේ තියෙන බය. ඉතින් මේ මිත්‍යා විශ්වාස දෙක අපි නැති කරන්න ඕනේ. ඒක නැති කරන්නේ කොහොමද බැලුවොත් අපි බලමු පළවෙනි එක ආහාර සුරක්ෂිතතාවය. ආහාර සුරක්ෂිතතාවය කියලා කියන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට සාධාරණ මිලට අවශ්‍ය තැනට ආහාර ද්‍රව්‍ය ලැබීම. ඒක තමයි සුරක්ෂිතතාවය කියලා අපි හඳුන්වන්නේ. ඉතින් අපි බලමු රටේ සමස්ත දළජාතික නිෂ්පාදනය ඇමරිකන් ඩොලර් බිලියන 90ක් එහෙම නැත්නම් රුපියල් බිලියන 14500ක්. ඒකෙන් අපි කෘෂිකර්මයේ 7.4යි. 7.4 කියන්නේ බිලියන 1100ක්. මේ බිලියන 1100 තියෙනවා කෘෂිකර්ම, පශු සම්පත්, දීවර, වන සම්පත් සහ වැවිලි. මේ ඔක්කොම එක තමයි මේ බිලියන 1100 හැදිලා තියෙනවා. එතකොට අපි බලමු ආහාර කියලා ගත්තම අපිට මූලික වශයෙන් වැදගත් වෙන්නේ වී බිලියන 150යි. එළවලු බිලියන 75යි. පළතුරු බිලියන 75යි. පශු සම්පත් සහ දීවර බිලියන 100යි. එතකොට මේ හතර එකව කරපුවම ආහාර කියලා කියන්නේ බිලියන 400යි. ඊට අමතරව අපි පිටරටින් බිලියන 255ක ආහාර දැනටත් ගෙන්න්නනවා. විශේෂයෙන් ගත්තොත් අල බිලියන 8ක විතර ගෙන්නවා, සීනි බිලියන 40ක, කිරී බිලියන 40ක, ඔය වගේ බිලියන 255ක ආහාර ගෙන්නවා. එතකොට අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය ආර්ථිකමය විද්‍යාඥයෙන් ගත්තොත් බිලියන 655යි. එතකොට මේ බිලියන 655න් ආහාර සුරක්ෂිතතාවය කියන්නේ මේ බිලියන 655 තියෙනවා නම් අපි ආහාර වශයෙන් සුරක්ෂිතයි. අපි බලමු වී කියන එක අපේ ඒක පුද්ගල පරිභෝජනය කිලෝ 110යි. එහෙම බැලුවොත් අපිට හාල් අවශ්‍ය කරනවා මෙට්‍රික් ටොන් මිලියන 2.2. මෙට්‍රික් ටොන් මිලියන 2.2 නිෂ්පාදනය කරන්න වී අවශ්‍ය වෙනවා මෙට්‍රික් ටොන් මිලියන 3.5ක් සාමාන්‍ය අගමම කියන්නේ. නමුත් අපේ රටේ වී නිෂ්පාදනය මහ කන්නේ අපි හෙක්ටයාර් ලක්ෂ 8ක් කරනවා. අස්වැන්න එනවා මිලියන ලක්ෂ 3ක් ටොන්. ජලකන්න හෙක්ටයාර් ලක්ෂ 4ක් කරනවා. අස්වැන්න ලැබෙනවා ටොන් මිලියන 1.5ක්. කියන්නේ මිලියන 4.5ක නිෂ්පාදනයක් තියෙනවා. අපේ නමුත් රටේ අවශ්‍යතාවය මිලියන 3.5යි. කියන්නේ අපේ අතිරික්තයක් දැනටත් අපි නිෂ්පාදනය කරනවා. කියන්නේ කවුරු හරි තර්ක කරොත් මේකෙන් 130ක අස්වැන්න අඩු වුණා කියලා ඒ අඩු වුණත් අපි වී වලින් ආහාර පැත්තෙන් සුරක්ෂිතයි. දෙවෙනි එක ගන්න අපි පළතුරු. පළතුරු බිලියන 75 අපි පොහොර සහ කෘෂි රසායනික යොදනවා කියන්නේ හරිම අඩුයි. ඔන්න විශේෂයෙන් ඕන වලව පැත්ත කෙසෙල් වලට පොඩ්ඩක් පොහොර දානවා ඇති. ඒ අරනකොට අපේ පළතුරු පරිභෝජනයේ අපි ගන්නා පළතුරු වලට පොහොර සහ කෘෂි රසායනික යොදන්නේ නැහැ. ඒකට අපි පළතුරු වලත් අපි සුරක්ෂිතයි.
ඊට පස්සගන්න දීවර සම්පත්. දීවර සම්පත් කොහෙත්ම රසායනික පොහොරවලට හෝ රසායනික ද්‍රව්‍යවලට සම්බන්ධ නැහැ. මිරිදිය දීවර හෝ කරදිය දීවර. ඒ බිලියන් 100ක් තියෙනවා. ඒතර මේ බිලියන් 75ක එළවලු නිෂ්පාදනයක් තියෙනවා. ඉතින් එළවලු නිෂ්පාදනය පුංචි බාධා කිරීමක් කරන්න දෙන්න අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දැන් ඔය ඔබතුමා ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරද්දී වසර මුලදී පුරෝකථනයක් කරන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ අපි සතු සහල්තොග මාස 10ක් සඳහා ප්‍රමාණවත් කියලා. නමුත් දැන් අපි ගිය සතියේදී ගිය මාසෙදී අපි විශේෂ ප්‍රවෘත්තියක් විදිහට වාර්තා කරන්න අපිට සිද්ධ වෙනවා. තවම මාසයක් සඳහා පමණයි ප්‍රමාණවත් විදිහට තොග අපිට තියෙන්නේ කියලා. එතකොට දැන් මේ පුරෝකථනය වැරදිලා තියෙනවා. එහෙම නැහැ මම හිතන්නේ පුරෝකථනයට වඩා කලින්දු අපි හිතන්නේ මේ රජය ආවට පස්සේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තා වී මිල වැඩි කරා රුපියල් 50ට. ඔව්. ඒකට අපේ සාමාන්‍ය ගොවියෙක්ගේ වී නිෂ්පාදන වියදම කිලෝ එකකට රුපියල් 28ක් 30ක් විතර. මොකද මීට ඉහතදී උනේ අපේ ගොවියා නිෂ්පාදනය අස්වැන්න නෙලන ගමන් සියලුම දේ විකුණන්න සිද්ධ වුණා ඒ තමුන්ගේ ණය බරෙන් මිදෙන්න. නමුත් දැන් රුපියල් 20ක ලාභයක් තියෙන නිසා දැන් ගොවියා විකුණන්නේ 50%යි. ඉතුරු 50 ගෙදර තියාගෙන ඉන්න. මොකද අපි ගිය සතියේ සංචාරය කරනකොට බොරගහකන්ද ඒ වගේ සිස්ටම් නමුත් එකම දැක්ක ගොඩාක් දැන් මිනිස්සු පාරේ වී වේලලා තියාගන්නවා. ඉස්සර වේලන්නේ නැහැ කෙලින්ම මෝල් හිමියන්ට ලබා දෙනවා. මෙතන ස්ටොක් එක අපේ තියෙනවා. හැබැයි ඒක එළියට එන්නේ නැහැ රෙකෝඩ් වෙන්නේ. ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දැන් 70 දශකයේ අගභාගයේ මේ කෘෂි රසායන ලංකාවට එද්දී අපේ රටේ ආහාර සඳහා අවශ්‍ය පරිභෝජන අවශ්‍යතාවයෙන් 3න් 1ක ප්‍රමාණයක් පමණයි අපේ රට තුල අපිට නිපදවා ගන්නට හැකියාව ලැබුණේ. ඒ වගේම 3න් 2ක් 60% පමණ ප්‍රමාණයක් තමයි අපේ රට තුල නිෂ්පාදනය කරගන්න පුළුවන්නේ. මේ කෘෂි රසායනය පටන් ගත්තට පස්සේ තමයි අපි රටේ අවශ්‍යතාවය සපුරා ගත්තේ කියලා මතයක් මේ වෙද්දී විවිධ පාර්ශව ඉදිරිපත් කරමින් සිටිනවා. එතකොට අපි නැවතත් මේ 70 77 78 යුගයට පෙර අපි මේ කාබනික පොහොර යොදා ගනිමින් සාම්ප්‍රදායිකව කරපු ගොවිතැනට ගිහිල්ලා අපි යලිත් ඒ පෙර යුගයට ගමන් කිරීමක් සිද්ධ වෙලා අපේ ආහාර සුරක්ෂිතතාවයට ගැටලුවක් වේද. කොහෙත්ම වෙන්නේ කලින්දු ඇත්තටම ඒ මතය මිත්‍යා මාසය මොකද අපි දැන් සහල් වලින් විතරයි ඇත්තටම ස්වයංපෝෂිත. අපි අනිකුත් සියලුම දේ අපි පිටරටින් ඒ කුෂි රසායනික තිබ්බත් පොහොර දැම්මත් අපි ගේනවනේ. මොකද සහල් වලින් ස්වයංපෝෂිත වෙන්නත් මූලික හේතුව ඉඩම් ප්‍රමාණය වැඩි වීම. ඉඩම් ප්‍රමාණය විශේෂයෙන් මහවැලි කලාපවල හෙක්ටයාර් 1,20,000ක් වැඩි වුණා. ඊට අමතරව යුද්ධෙන් පස්සේ මම හිතන්නේ අක්කර ලක්ෂ 2ක් විතර අලුතෙන් එක්ක වුණා. සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් පරීක්ෂණ මගින් වීවල නිෂ්පාදකතාවයත් බුසල් 40 තිබ්බ එක අද 120 විතර වෙනකන් ගෙනල්ලා තියෙනවා. හැබැයි මේ සීළු දෙයටම මූලික පොහොරම කියන එක කියන්න බෑ. මොකද ඒකත් මේ පොහොර කියන්නේ පෝෂ්‍ය පදාර්ථ. ඒ පෝෂ්‍ය පදාර්ථ දෙන ක්‍රමය එකක් කාබනික වෙන්න පුළුවන් අකාබනික වෙන්න පුළුවන්. දැන් අපි කරන්න යන්නේ මේ කාබනික ක්‍රමයෙන් පොහොර පෝෂ්‍ය පදාර්ථ ලබා දීම. හොඳයි. වසන්ත දුක්ගන්නාරාල මහත්මයා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි හැමෝම සමාජයේ හැමදාම කතා කරන දුකායිය මේ බොහොර සම්බන්ධයෙන් ඇයි කතා කරන්න ඔබතුමා කොමත් ගොවිතැන සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ කතා කරා. ඔබතුමාලට දැන් දීර්ඝ කාලයක් තිස්සේ මේ කෘෂිකර්මාන්තයත් එකට බැඳිලා හිටපු මිනිස්සු විදියට විශ්වාසයක් තියෙනවද අපේ මේ අලුත් වැඩ පිළිව ඔස්සේ මේක සාර්ථක කරගන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය තියෙනවා නම් මේ සමාජයේ තියෙන මතවාදය සම්බන්ධයෙන් වෙනසක් ඇති කරන්න. ඔබතුමාලට කොහොමද දායක වෙන්න පුළුවන්. කලින්ද මේ මම මහවැලි අධිකාරයේ මාධ්‍ය ප්‍රධාන හැටියට මහා විෂයන් ගණනාවක් ජනගත කරන්න තියෙන අතර මේ ප්‍රධාන මේ වෙලාවේ තියෙන සජීවී මාතෘකාවන්නේ කාබනික පොහොර නිෂ්පාදනය නිසා භාවිතය ඉඳ ඒකට මුල් තැන දීලා තියෙනවා. ඔව් අපිට හොඳ ආත්ම විශ්වාසයකින් යුතුවයි ඔබ දන්නවද මම කිසිදු මා කළ කිසිදු ව්‍යාපෘතියක හෙම සැලෙන හාට මෙහට වෙනෙන දේවල් කරනෑ. මොකද මේක සාර්ථක ක්‍රියාන්විතයක් නම් තව අවුරුද්ධකින් දෙකින් අපිට රට හැරල යන්න වෙනවාන එහෙම වෙන්ඩ ඔන්න මට එනිසා මේක ස්තීරතාවේ විද්‍යාත්මික තියෙන කාරණ තුනයි එකත් තමයි අංක ගනිතය අධ්‍යක්ෂ ජනරාල්තුමයි හරියටම කිව්වන ඊට පස තියෙන විද්‍යාව. තුන්ගනික තම බරපතලම කාරය සන්නිවේදනය තැන් තියෙන සන්නිවේදනය මහා දුරලකමත් තිබවා. ඔබට පැවරෙන්නේ වගේ මට පැවරෙන්නේ මේ හර නිසි නිවැරදි දේ ගොවි ජනතාවට තේරණ බසින්
කියාපෑම රසා රටේ ජනතාවට නැත්තම් මේක දැන් බොඩි බාර කියනවගේ ඔබහපර පර්යේෂණයක් කරලද මෙතැන්නාව කියන ප්‍රශ්නයේදී එහෙම ප්‍රායෝක පර්ේෂණ වාර්තාවක් ගන්න බැහැ. ඒක මෙන්න මේ වෙන්න මේ ගනිතමේ දත්තත් විද්‍යාත්මක තාක්ෂණ දත්තත් එකතු කළ තමයි රජය තීරණ කරන්න මෙසේ කළ හැක කියලා. නැත්තයි පර්ේෂණ වාර්තා හදන්නෙත් කෘෂි රසායන නිෂ්පාදකින් ලෝ ලංකාවට එතකොට ඒගොල්ල අනිවාරයෙන් මේක ෆේලියර හැටිට පෙන්න්න ඔන්නවා මයි. අපි අනුහය ක්‍රිකට්ටීම වර්ල් කප්ය ගන්නවා කියලා හිතන් අනු තුනේ අගවෙනට අපේ ටීම් එක ජීවිතයට ක්‍රිකට් වර්ල් කප්ය ගයි කියල හිතුවන හැබයි අලු ටෙක්ටික්ස් භාවිතා කර ද ඔබතුමාලට ඔය ගෙනියන්න ඕනි සන්නිවේදනය ජනතාව වෙත ගෙනියන්නට තියෙන ප්‍රධාන බාධාවක් තමයි ඔය මීට ප්‍රතිවිරුද්ධ මතය ධරණ පාර්ශවය ජනතාවට යොමු කරන ප්‍රශ්නය ගොල්ලො අහල බලන්න මේක කරන්න පුළුවන් කියලා එගොල්ලො පර්ේෂණයක් කල් එගොල්ලො තවුරු කරගෙන තියෙන දෙහම නැත්ත ඇගොල්ල කොහොමද ඔබට ඇවිල මේ කියන්න කියන එක කොහොමද මේ අභිහෝගය ඔබතුමලා ජයගන්නේ. බෑඩ් ෆ්ලයිස් පාස්ට් කියසින වැරදි ඉක්මට ගිල්ලනවා. හරිදේ එහෙම වෙන්න ඇනිසා අපි හරිදේ හරිවිදිට වාර්තා කිරීමයි ඒ ගොවියාට මැතම් අසන්නාට සන්නයවිදින කළයුත්තාට තේරණ බසින්. තේරණ විදිහට නිර්මාණශීලීද ඕනෑම දෙයකින් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඕක යුද්ධේදීද හැම තැනකදීම සිද්ධ වෙච්ච දෙයක් තවසානශය මොරාල් කියන එක හැදවෙනත්තම් මේ ඔක්කො මාතාරම පොඩි පටු දේශපාලන දෙවල් තින මගතන්න යන්න නෑ පටු දේශපාලන කාරණ වල පිටි පස්සේ මේක කාබනික කරනවා කියපු ප්‍රතිපත්ති ප්‍රකාශන තියෙනයම දැන් එසේ කරන්නේ යයි කියන තැන තියෙනවා. ඊට පස්සේ තෙල් නැව් කැස් බෑවුන්ට අඩපු අය පුෂ රසායන පොහොර දෙන්න කියලා ගොවිය ඔස්සන අනවත් මං කියන්නේ මීට වඩා පුළුල් ලෙස අපි හිතමින් ඒ වැඩේ නිසියාකාරව සිද්ධ කරන්නයි කලදු අපේ සැලසුම් මම මාධ්‍ය සැලසුම් නැත්තං ප්‍රචාරණ සැලසුම් දැනුවත් කිරීම සැලසුම් සාදා තියෙන්. ඒකට හැබ හරි වටිනවා මේ දෙපළම කිව් ප්‍රතිපත්තිමය කාරණ විද්‍යාත්ම කාරණ සමය සංඛ්‍යාත්ම කාරණ මෙන මේක ගත්තහම දැර අවසාන වශයෙන් අධ්‍යක්ෂ ජනරාල්තුමාපු බිලියන් 75 කොටස මිනිසු එක පාටිල මුළු ලංකාවට කාබනික පොහරදාලා වර්ග කිලෝමිට 65,610ම කාබනික කරන්න ඕන කියලා. අන්න එතකොට ඔය කියන බොරු ප්‍රචාරකයන්ගේ ඇත් කාරණ දත්ත හරි නෑ දැන් වලන්න බිලියන් 75 යන බිම් ප්‍රමාණය ගදදිය ඒක කාබනික වෙන්න කොමති කියලා ඊට පස අපි හැමදෑම කොම්පෝස්ට දන්නවාද නැත්තං ලබනවුරු දෙද ඊට වෙනත් ඔලටට ඔල්ටනටස් ගේනවාද ඒල්ටනට කාබනි නයිටජන් ප්‍රතිසතය කොච්චරද කියනගෙන ප්‍රධාන ප්‍රශ්න නයිටජන් ප්‍රශ්නයක අධ්‍යශනලතුමා ප්‍රසන්ටේෂන් ඒක මම දකිනවා එක හොඳ විග්‍රහ කර තිබෙනවා ඔය යුරියාවල 140යි ඒ ගන්න පුළුවන්ද බෑද කියන එකයි. අධ්‍යක්ෂ ජනරල්තුම ඔය යුරයා ප්‍රශ්නය ගැන තුමා මතු කරපු ගමන් අපි ඒ ගැනත් පැදිලි කර ගැනීමක් කරගමු 146% ප්‍රතිශතයක් යුරියාවල තියෙන මේක නවත්තලා. ඊට පස්සේ අපි කොහොමද අවශ්‍ය නයිට්‍රිජන් ප්‍රමාණය සපුරාගන්න ඔබතුමාලට මොකද මේ සම්බන්ධ තින විද්‍යාත්මක පැහැදිලි කිරීම. කනිදු මේක විද්‍යාත්මක පැහැදිලිකරොත්න් ශාකයට අපි ලබා දෙන්න ඕනි පෝෂ්‍ය පදාර්ථයක නයිට්‍රජන් පොස්පරස් පොටෑසිම් කියන මූලික පෝෂ්‍ය පදාර්ථත් කැල්සියම් මැග්නීසියම් සහ මයිකෝ නිවට්‍රියන්ස් කියන ශුද්‍ර මූලද්‍රව්‍ය දෙන්න ති මේක තමයි ශාකයට දෙන පෝෂණය. තුර මේ ශාකය දන්නෑ මේක කාබනිකද අකාබනිකද කියලා කොහෙද කොම්පෝස්ටරින් නයිට්‍රජන් එනවද යුරියාවලින් නයිට්‍රජන් එනවද කියලා ශාකය දන්නෑමකද ශාකය උරාගන්න නයිට්‍රේට් හැටියට. එතට අපි විද්‍යාත්මෝක බැලුවොත් මේක අපේ ටොන් පහක අස්වන්න ගන්න කුඹුරකින් නයිට්‍රජන් කිලෝ 110ක් පොස්පරස් කිලෝ 38ක් පොටෑසියම් කිලෝ 32ක් අයින් වෙනවා. එතට අපි ඊළඟ සැරේ ටොන් පහම ගණ්ඩ නං මේ 110යි 38යි 32යි දුන්න නං ඒ අස්වන්නම ලැබෙනවා. එතකොට දැ බලුම මේ නයිට්‍රජන් 110යින් කිලෝ 50ක් ඒ පස තුළම අපි නයිට්‍රජන් චක්‍රය තියෙනවා. පස තුළමද විදුලි කොටනකොට සහ පස තුළ තුන ජීවින් මගින් කිලෝ 50ක් පසෙන්ම හදනවා. එතොට අපි දෙන්න තියෙන තව කිලෝ 60යි නයිට්‍රජන්. මේ 60 දෙන්න තමයි යූරයා කියන සංගට එක කිලෝ 225ක් දානවා. ඒක නයිට්‍රජන් 46ක් තියෙනවා. හැබැයි ශාකයට උරාගන්නේ 30යි. ඉතුරු 70%ම ඇමෝනිය වශයෙන් වාතයට ගිහිල්ලා වාතය දූෂණය කරනවා සහ වතුරට ගිහිල්ලා ජලය දූෂණය කරනවා. ඒ කියන්නේ මේ 146ක් යදුවට පස්සේ එතනින් 130යි එතනින් 130 ශාකයට යන්නේ. එතකොට අපි බලමුම දැන් අපි ඇත්තටම දෙන්න ඕනි නයිට්‍රජන් කිලෝ 50යිනේ. ඒ 50 දෙන්න කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිර්දේශ කරලා තිනවා කොම්පෝස්ට් කිලෝ 500ක් දාන්න. මේ කොම්පෝස්ට් එක අපි හිතුවොත් 102ක් නයිට්‍රජන් තියෙනවා කිව්වොත් කිලෝ 500න් අපිට නයිට්‍රජන් කිලෝ 10ක් දෙන්න පුළුවන්.
එතකොට අපිට දෙන්න තිය ඉතුරු වෙලා තින තව නයිටජන් කිලෝ 40යි. ඒ 40 දෙන්න දැන් කෘෂිකර්ම අමාත්‍යංශය පිටරටින් ගේන්න යනවා සිංගල් සෝස් නයිට්‍රජන් එකක්. ඒකේ බඩීරිකු සහ සෝයා බොංචි වලින් සහ ශුද්ධ දීවින් ඇතුළු හදපු 12%ක තියෙන නයිට්‍රජන් සහ 10%ක් නයිට්‍රජන්. එතකොට 12%ක තියෙන නයිට්‍රජන් ගෙනාවොත් අපි කිලෝ 100ක 12ක් තියෙනවා. අපි කිලෝ 400ක් දැම්මම මේ 48 නයිට්‍රජන් 48 හම්බ වෙනවා. එතකොට අපි නයිට්‍රජන් අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම යූරියා වෙනුවට කාබනික විදිහට අපිට ගහට දෙනවා. දෙවනුව පොස්පරස් 38 කොහොමත් ප්‍රශ්නයක් නෑ. අපේ එපාවල රොක් පොස්පේට් එක තියෙනවා ස්වභාවික ලංකාවේ. ඒකෙනුත් අපි ඇත්තටම පස්සේ පොස්පරස් ප්‍රමාණය වැඩි. අපි මොකද දැනට ppm 300ක් විතර තියෙනවා දාලාම ගොඩක් දාලා. ඒ හින්දා මම හිතන්නේ පොස්පර ප්‍රශ්නයක් නෑ. පොටෑසියම් එකත් අපි පිටරටින් ස්වභාවික පොටෑසියම් ක්ලෝරයිඩ්, ඒ කියන්නේ මිනරල් පොටෑෂ් කියන එක ගෙන්නනවා. ඒකට වොන් පොටෑසියම් 32ක් දෙනවා. එතකොට දැන් පෝෂ්‍ය පදාර්ථ පැත්තෙන් ගත්තම ගහට අවශ්‍ය නයිට්‍රජන් 110ක් හම්බ වෙනවා. පොස්පරස් 38ක් හම්බ වෙනවා. පොටෑසියම් 32ක් හම්බ වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ටොන් 5 හම්බ වෙනවා. ඊට අමතරව ඉස්සරහදී අපිට මේ ටොන් 5 තව වැඩි වෙනවා. මොකද අපි මේකත් එක්ක පස්සේ ශුද්ධ දීවින්ගේ ක්‍රියාකාරීත්වය වැඩි කරනවා. කැටයන් එක්ස්චේන්ජ් එක කියන්නේ උරාගැනීම හැකියාව පසේ තත්වය දියුණු කරනවා. පුංචි බාධා කිරීමක් අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දැන් අර යූරියා වලින් 146ක නයිට්‍රජන් ප්‍රමාණයක් තියෙන එක ඔබතුමා කිව්ව ශාකයට අවශෝෂණය කරගන්න එතනින් 30%යි. එතකොට ඔය කෙලින්ම ගෙනල්ලා ඔබතුමා ඔය කියන 12%ක ප්‍රතිශතයක් තියෙන ආනයනය කරන්නට බලාපොරොත්තු වෙන ප්‍රමාණය දැම්මට පස්සේ මෙතන සියලුම දියර නයිට්‍රජන් සියල්ලම ශාකයට අවශෝෂණය කර ගැනීමක් සිදු වෙනවා. සියල්ලම නෙවෙයි 90%ක්. මොකද මේ කාබනික පොහොරවල තියෙන විශේෂ වැදගත්කම මේක ස්ලෝ රිලීස්. එහෙම නැත්නම් ටික තමයි ශාකයට ලබලා දෙන්නේ. ඒ යූරියා වල තියෙන එක දාපු හැටිය එකපාරම දිය වෙලා එකපාරම ගන්න ටික ගන්නවා. ඊටු ටික ජලයටයි වාතයටයි. 90ක් පමණ ශාකයට. 90ක්ම ශාකයට කාබනික පොහොර උරා ගන්නවා. හොඳයි. අපිට කෙටි විරාමයක් ලබා දෙන්න. අපි ඉක්මනින්ම යලිත් හමු වෙනවා. කාබනික පොහොර අභියෝගය ජයගත හැකිද කියන මාතෘකාව සම්බන්ධයෙන් අද අපි බික් ෆෝකස් සංවාදය අවධානය යොමු කරන්නේ. චන්ද්‍රා හේරත් මහත්මිය ලේකම්තුමියගෙන් මම දැනගන්න කැමතියි. දැන් මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සහ ඒ යටතේ තියෙන මහවැලි අධිකාරිය හරහා කොහොමද කොම්පෝස්ට් නිෂ්පාදනයට අපේ ජනතාව යොමු කරන්න අරන් තියෙන වැඩපිළිවෙල සහ ඒ සඳහා ලබා දීලා තියෙන අධ්‍යාපනය ලබා දෙන්න භාවිතා කරලා තියෙන ක්‍රම අපි මේ ගැන කතා කරමු. ඇත්තටම අපේ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු භූමි ප්‍රදේශයේ කලාප 10ක් තුළ ක්‍රියාත්මක වෙනවා. මේක ඉන්නවා මේ කොට්ටාශ කළමනාකරුවන් ඉන්නවා, නේවාසික ව්‍යාපාර කළමනාකරුවන් ඉන්නවා. ඊට අමතරව අපේ ඉන්නවා ඒකකය විදිහට බෙදලා තියෙනවා ඒක කළමනාකරුවන් ඉන්නවා. අධ්‍යක්ෂණාල්තුමා සහ ඒ සියලු නිලධාරීන් ඉස්සරලාම කරේ මේ වැඩසටහන පිළිබඳව අපේ ඉන්න කාර්ය මණ්ඩලය නැත්නම් නිලධාරී සංයුතිය සම්පූර්ණයෙන්ම දැනුවත් කළා. ඊට අමතරව අපේ මහවැලි අධිකාරියෙන් දැනුවත් කිරීමට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යාංශය තමයි මේ සියල්ලට අවශ්‍ය කරන ගයිඩ්ලයින්ස් අපිට දෙන්නේ. ඒ නිසා අපි මාකඳුරේ තියෙන පර්යේෂණ මධ්‍යස්ථානයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථානයේ අපේ මේ නිලධාරීන් මේ වැඩසටහන ගමේ ගොවි මහත්තයාට සම්බන්ධ වෙන ඒක කළමනාකරුවන් සියල්ල කොට්ටාශ කළමනාකරුවන් ඒ වගේම කෘෂි නිෂ්පාදන සහකාර අපේ ශේෂ සහකාර මහත්මීන් සියල්ල මේ පුහුණු මධ්‍යස්ථානය හරහා ඔවුන්ව දැනුවත් කළා මේක කොහොමද කරන්න කියලා. ලේකම්තුමිය එතකොට කෘෂිකර්ම නිලධාරීන් වගේම මහවැලි නිලධාරීන් මේ බිම්මට්ට මේ ගමේ ජනතාව එක්ක එකට කටයුතු කරන නිලධාරීන් මොන වගේ ප්‍රතිචාරයක්ද මේ අලුත් වැඩපිළිවෙලට දක්වන්නේ? ඔවුන්ගේ සහයෝගය පූර්ණ වශයෙන්ම මේ වැඩපිළිවෙලට තියෙනවද ඔබතුමාලා ඔබතුමීලා නිරීක්ෂණය කරන්නේ? ඇත්තටම මෙහෙම කියන්න ඕන. මුලින් මේ අයගේ තිබුණා යම්කිසි පසුබෑම් තිබුණා. අපි ඔවුන් මේක දැනගත්තට පස්සේ ඔවුන් මේක දැනුවත් වුණාම දැන් ඇත්තටම මේ පහුගිය වකවානුව තුළ මේ කියන්නේ මාස ගණනාවක් අපි මේ වැඩසටහනේ නිරත වුණා. විවිධ ආකාරවලින්. ඒ කියන්නේ දැනුවත් කිරීම, ඒගොල්ලන්ට පුහුණු වැඩසටහන්, උපදේශ, අත්පත්‍රිකා මේ සියල්ල යනකොට ඔවුන් අවබෝධ කරගත්තා මේ වැඩසටහන කුමක්ද කියන එක. මේක යන්න පුළුවන්ද බැයිද කියන එක. ඒ වගේම අර අධ්‍යක්ෂණාල්තුමා කලින් කිව්වා වගේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් දුන්න ගයිඩ්ලයින් එකේ තියෙනවා අපි මේ හෙක්ටාර එකකට කොච්චරද අවශ්‍ය ප්‍රමාණය. මුලින් තිබුණ එක මත තිබුණා පසුව 500ක් කිලෝග්‍රෑම් 500ක් ආපුහම ප්‍රමාණවත් කියපු එකත් එක්ක මේක යන්න පුළුවන් කියන දේ මේ නිලධාරීන් තුළට ලබා දීම සඳහා විවිධ වැඩසටහන් අපි මුලින් කළා. ඉන්පසු ඔවුන් අවබෝධ කරගත්තට පස්සේ තමයි අපි ගොවි ජනතාව වෙතට මේක යන්න ගියේ. ඒ වගේම අපේ ඒකක මට්ටමින් අපේ ඉන්න ගොවි මහතුරු සමහර ගොවි මහතුරු හිටියා ප්‍රසිද්ධ නැති වුණාට මේ කාබනික නිෂ්පාදනයට නැත්නම් කාබනික පොහොර නිෂ්පාදනය නිරත වෙලා ඉන්න අය.
ඒ අපි දැක් ශේෂත්‍රයට යනකොට දැන් පහුගිය සතිය තුළ. ඒ නිසා අපිට පුදුවන් වුණා අපේ නිලධාරි මහත්තුරු හරහා ඔවුන් දැනගත්ත දැනුම ගොවි මහතුරු හරහා අපි ගොවි සංවිධාන මට්ටමට ගිය. මුලින් අපි ගොවි සංවිධාන ප්‍රධානින් දැනුවත් කලා. ඉට පස්සේ ගොවි සංවිධානවල දැනුවත් කිරීම අපි කළේ නිකං කොල පත්්‍රිකාටිකක් දීලා හෙවනතං වාචිකව කියල දීලනෙම ප්‍රායෝගික වශයෙන්. ඒගැන කොහොමද වැඩේ කරන්න කියලා ප්‍රක්ටිකලි කලා. ඒ ඇත්තක එකතු වෙලා කලා ප්‍රායෝගික වැඩමුළුවක් වැඩ මුළුවත්තක වගේ මේ වෙලාවේ කොම්පෝස්ට් හදනර වැඩසටහන කලා. එකන එකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපය ගැනීම ඒවගේ මේවා යන් සමහරව තියන අපට කැබලිවලට කපා ගණ්ඩ අවශ්‍ය වනේවා ඒවා ඒවගේ දේවල් සියල්ල අපි කළේ මේ නිලධාරි මහතුරුත් එක්ක ප්‍රායෝග ක්‍රියාකාරකවන් වශයෙන්. එනිසා අපට පුළුවන් වුණා මේ පහුගේ සතිය තුළ මගතන අපට ප්‍රගතිය සඳුදා වෙනකොට ඒ කොහොමද මේක සංඛ්‍යාව කොපමණද කියන එක අධ්‍යශනරල්තුමා සෑම කලාපයකම ගිය ඒවගේ විශේභාර ඇමත්තුමා අපේ සිරිපාල ගම්ලත ඇමත්තුමා ගිය මත් එකට දෙකට යන්නට අවස්ථාව ලැබුණ තියෙන කාලවෙලාවත් එක අනුව මේකද අපි දැක්කාේ නිලධාරි මහතුරයි ගොවි මහතුරි සමරලාට අපිට හඳුනා ගැනීම පව අපහස වුණා ඒතරම් ප්‍රායුක්‍රියාකාරම්බල නිරත වුණා. අධ්‍යක්ෂ ජනරල්තුමා මම වැඩි වශයෙන් මේ ප්‍රශ්න අහන්නේ මේ වැඩ පිළිවල සම්බන්ධයෙන් තියෙන ප්‍රතිවිරුද්ධ මතවලට ඔබතුමාගේ පිළිතුරු ලබා ගැනීම වැදගත්වන් නිසා දැ මේ වල්නාශක සම්බන්ධයෙන් තියෙන මතවාදය විශේෂම මේ වී වපුරලා දින 14ක් ඇතුළේ තෙල් බෙහෙත්තික ගැහුවේ නැත්තං කුඹුරත් තැරල් දාන්න වෙනවා කියන මතය තමයි මේ වෙද්දී ඔය උද්ඝෝෂණවල නිරත වෙන ගොවි මහතුන් අදහස් දක්වමින් කියන්නේ. තොට මේක උන්ගේ අත්දැකීම් බව තමයි උන් කියන්නේ. එතකොට මොකක්ද දැන් තියෙන විකල්පය දැන් මේ තෙල් බෙහෙත් ගේන්නට ආනයනය කරන්නට හැකියාවක් නැත්නම්. අපි මොකක්ද මේ සඳහා ගොවි ජනතාවට දෙන වැඩ සටන්. කලින්දු ඇතනම විකල්පයක් නෑ මේක අපි ඉස්සර කාලේ අපි කරපු ක්‍රමේ තමයි වල්මර්ධනය කරේ ජලය බැඳලා. ඒ අපිට ලංකාවේ ගොවිතැනට අලුත් දෙයක් නෙවෙයි ජලය කැන අපි සාමාන්‍ය කරන්නේ පලවිනිට හානවා. හාලිවරල අපි ජලය බැඳලා දවස් 3-4ක් තියනවා. එතකොට සම්පූර්ණයෙන් තියෙන වල්ටික මැරෙනවා. මරුණට පස්සේ අපි කොකුණගුලෙන් පස කවලන් කරලා ඊට පස්සේ තැටිය දාලා මේ තැටිනගුල දාලා අපි විහිටවනවා. එතකොට මේ වල්මර්ධනය කියන එකට කෘෂි රසායනික ආවේ මේ වතුර ප්‍රශ්නය නිසා. මොකද ඔය දැන් හයිබ්‍රිඩ් බීජ කියන කාරණෙත් එක්ක ඉස්සර තිබුණු සාම්ප්‍රදායික වීවල උසට වඩා මේ හයිබ්‍රිඩ් වී එතරම් උස නෑ. ඒ නිසා ඔය තිබුණු වල් ප්‍රශ්නය ඒ කාලෙ මේ තරම්ම තිබුණේ නෑ කියන කාරණයට මොකක් තියෙන ප්‍රතිචාරය. එහෙම එකක්න ඇතන හයිබ්‍රී ඇතම වී අපේ හයිබ්‍රීඩ් නෙවෙයි ඇත්තටම එක තාම කියන්න අප ඕපන් පොල්නේට වැරයිටයද හයිබ්‍රීඩ් කියල කියන්න අර මව් සහ පිය එකතු කරලා ඊළඟ පරම්පරාවට යන්න බැරි එකද වී අපේ ලංකාවතයෙන් හයිබ්‍රීඩ් නෙවෙයි අපේ තියෙන්නේ වැඩි දියුණු කළ වී. ට මේක අපි දියුණු කරලා තියෙන අප එකක දමකැනේ සමහර බෙහෙත් වර්ගවලට එකන්නේ කීඩ උදුරට රෙසිස්ටන්ට ඊට පස්සේ වතුර අඩුවෙන් පාවිච්චි කරන්න සහ අස්වන්න වැඩි කරගන්න සහ එක කලාපොලට සුදුසු වැඩි දියුණු කරලද වී තියෙන්නේ. එතකොට මේ ඔය වල්මර්ධනය කියන එක දැන් කරන්න පුළුවන් ක්‍රම තියෙනමකද ඉස්සර අපි කරේ ගොඩක් දුරට වීහි නෝ වී ඉස්සාම අපිට වල් පේන්න හැබයි දැන් අපි කෘෂිකර්ම දෙපාත්පිනිසා මහවැලියෙන් අපි නිර්දේශ කරන්නේ පේලියට හිටවන්නේ කියන සීඩස් පාවිච්චි කරලා නවීන තාක්ෂණය මේ කාබනික කෘෂිකර්මයත් එක්ක මුසු වෙන්න ඕන ඒ නවීන තාක්ෂණය දැන් කෘෂිකර්ම දෙපාත්මේන්තුව නිසා මහවැලියෙන් අපි ගොවිජනතාවට ලබල දෙනවා. මේ වෙද්දී දැම හිතතාව මාස දෙක පමණ කාලකින් පස්සේ අපි මේක ප්‍රයෝගික කරන්න ඕන වැඩ පිළිවෙලක් ගැන තම සැලසුම් කතා කරන්නේ. මේ වෙද්දී ඔය හිටවන්න අවශ්‍ය යන්ත්‍රෝප කරන ගොවි ජනතාවට ලබාදීම මේ වෙද්දි සිදු වෙලා තියෙනවද නැත්තම් මොන වගේ කාල සීමාවක් ගත වෙන්නේ? බොහෝ දුරට සිදු වෙලා තියෙනවා. මොකද මේ පැල සිටුවීමේ යන්ත්‍රය මම හිතන්නේ අවුරුදු 5-6ක් තිස්සේ ඉඳලාම අපි ගෝජනතාවට සඳුන්වලා දෙනවා. ඊට අමතරව මේ පැල සිටුවීම යන්ත්‍ර නැතත් අපි පේලියට පැල සිටුවීම අපි කරනවා. එතනදී එන ප්‍රායෝගික ප්‍රශ්නය අධ්‍යක්ෂ ජනරාල්තුමනි දැන් ඉස්සර වගෙන මේ අපි දන්න මේ රජරට ගොවි ජනපද වල වුණත් ඉස්සර පවුලක 5 දෙනෙක් ගොවිතැනේ නියලිලා හිටිය නම් දැන් බොහෝ දෙනෙක් කොළඹට ඇවිල්ලා එක්කෙනෙක් දෙන්නෙක් ඉතුරු වෙලා. එතකොට මේ සඳහා අවශ්‍ය ශ්‍රමදායකත්වය අඩුවීමක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද මේ හරහා? ශ්‍රමදායකත් ඇත්තනමද වී වගාවට ලොකු ශ්‍රමයක් යන්න සාමාන්‍යයෙන් මිනිස්ශ්‍රම වී සිටුවීම කියන සංකල්පයට යට පස්ස ඇති. සිටුවම කියන ශ්‍රමදායකත්ව වැඩිවුණට අපිකින් අත්දැකල තියෙන අස්සන්නත් වැඩි වෙලා තියෙනවා. ද ඇත්තනම අපි ශ්‍රමය නැති නිසා තමයි ඔය ලේසියට බ්‍රෝඩ් කාස්ට් කරන එම නැත්ත වැපරීම කරනක නමුත් නිර්දේශ ක්‍රමය වී සිටවීම. වී සිටවම වැඩි පඳුරු ගානක් ඇවිල්ලා ඒ වැඩි අස්සන්නක් ලැබෙන. අපට ඒ ශ්‍රමය අඩුවීමක් වේ නමුත් මං හිතන්නේ
ගම් ප්‍රදේශවල විශාල සෙනගක් ඉන්නවා ඇත්තට. මම හිතන්නේ මේ කාබනික ක්‍රම කුෂ්කර්මාන්තය එහෙම නැත්නම් ස්වභාවික කුෂ්කර්මාන්තය කිරීම තුළින් තමයි තරුණ පරපුර සහ තවත් රැකියා අවස්ථා උදා වීමකුත් වෙනවා. අධ්‍යක්ෂ ජනරාල්තුමනි අපිට අපි යෝජනා කරන්න ගොවි ජනතාවගේ සියලුම දෙනාට මේ වී සිටුවීම කියන තැනට අපි යෝජනා කරනවන ගොවි ජනතාවට. ඒ සඳ අවශ්‍ය වන යන්ත්‍රෝප කරන ලබාදීමක් අපි සිදු කරනවාද සියලුම දෙනාට ඒ ගැන තියෙන වැඩ පිළිවෙලමකද නැත්නම් ඇතමුන්ට යන්ත්‍රෝප කරණයෙන් කරන්න හැකියාව තිද්දි අනිත් අයට ඔය විදිහට සිටුවන්න කියන යෝජනාවද අපි කරන්න. අපි පැල සිටුවීමේ යන්ත්‍ර ලබාදීම කළ යුතුයෙන මතැන්න විශේෂයෙන්ම මහවැලි කලාපොලත් කුෂ්කර්ම දෙපාර්තමේන්තුවේත් බලාපොරත්තුවෙන ඇග්‍රී ඉක්විප්මන්ට් සෙන්ටර්ස් කියන එක. එකැන ගොවිජන සේවා මධ්‍යස්ථානයක් අරභ කරගෙන අපි රජය විසින් පැල සිටුවීමේ යන්ත්‍රය ඉට පස්සේ අනිකු නගුල්ලේ ඔක්කොම අපි එක තැනක තියෙනවා. දීල අපි ගොවින්ට සාධාරණ මුදලකට ඒවා ලබල දීලා දිගම අපි ලංකාවට ආනයනය කල්ල තියෙනවද ප්‍රමාණවත් යන්ත්‍රෝප කරන සංඛ්‍යාවක් හෝ නිෂ්පාදනය කර තියෙන අපි දැනට ආනයනය කරලා තියෙනවා නමුත් මේක රටේ තුළ නිෂ්පාදනය කිරීම හැකියාවත් තියෙන මොකද විශේෂයෙන් මම දැක්ක මේ පහුගේ සංඛ්‍යාත්මක බැලුවත් කොපමන යන්ත්‍රෝප කරන සංඛ්‍යාවක් අවශ්‍ය එහෙම ගාන නම හරියටම කියන්න අමාරුයි එක පස්ස බලලා කියන්න පුළුවන්. වසන්ත දුක්ගන්නාරාල මහත්ම අපි නැවතත් සන්නිවේදනය කියන කාර්යභාරයට එද්දී දැන් මාසතුවත්තිය නොබතුමාලා මේ ගොවි ජනතාවට වගේ නිලධහරින්ට ලබා දෙන අත්පත්‍රිකා බොහොම ආකර්ශණය විදිට මේවා නිර්මාණය වෙලා තියෙන සෞභාග්‍ය කෘෂිකර්ම සංවර්ධන වැඩසටහන ගැන අපි පොඩ්ඩක් කතා කරමු කොහොමද මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ මෙහි තියෙන අංගමනාද ඔබතුමාලා අලුත් විදියට හිතලා මොනාද කරලා තියෙන වැඩ මේ සංකල්පය ජනතාවට ගෙනින්. කලින්දු මේක මෑරගෙන උදාහරණ ගත්තොත් දැන් පහුගේ සතියක් පුරා අධ්‍යක්ෂ ජනල්තුමා සමඟ මමත් මේ කලාප හරහා ගමවිද ඇවිද සහ රූගත කර ඔබගේ ප්‍රෘතියංශෝට අපේ විශවල්ස් එව්වා වැඩසටහන් නිෂ්පාදනය කරද එහෙම බලපුහාම තමයි සතුට සාක්ෂෝලින් තමයි අපට දකින්න හම්බෙන්නේ ඒ කලාපොල පාරක් පාරක් ගානය මෙම පයිලට ප්‍රජෙක්් හදමි ගොයිබීම්මල අප නිලධාරින් හදම යනකත ඊට වඩා තවත් කාරණයක් තියෙනවා ඔය කියන ඉදිරි අපි දැනුවත් කළ යුතු කාරණය ම මේ කියන්නේ සෞභාගය දැක්කම ගැඹුර ඒන්නේ ජලාස් දැම වාරි සෞභාගික තියෙනවා වැව් මෙච්චර ප්‍රමාණයක් සුද්ධ කර යුතුය කියලා එත ඒකට දැන් නිකම් අවස්ථාව ඇවිල්ලා අපි කරන්න ඕන්න දැන් ඉංජිනවරු මහත්තුරුන්ගේ උපදෙස් මත ගොවි ජනතාවම උඩ තියෙන සැල්වීනි අටික දැන්ගන්නවා මේ කාබනික පෝර් සඳහා. ඒ අතර ඉතා පරිස්සමින් වැව් පද්ධති හානි සිද්ධ නොවෙන්න රොන් මඩත් ඇරන්දෙනවා. දැ මෙහෙම වැව්ටික අපි එනකොටම බොහෝව සුද්ද වෙල තියෙන එතකොට එක එකක්. ඊට පස්සේ මේ දැක්මේ තියෙනවා මේ හෑම ගෙදරකටම ගෙවතු වගේ දේවල් නිර්මාණය වෙන අතර සත්ව පාලනය නිමස්වල කුකුල්ලු ගවයෙක් තුන්ලක්ෂ 50ක් පවුල්ලන්න කලාප ම මහවෙලිගෙනම කතා කරු. එතකොට එහෙම ඒ ගවයන් කුකුල්ලුන් වගේ පසු සම්පත ලබා දුන්නාම ඒවයෙන් ඉවත් වෙන ගවමූත්‍රා කුකුල් පොහොර ඒවාටික නැවත තමන්ගේම ගොයිපල්ට එකතු කරගන්න ගෘහ ගොයිපල්ට එකතු කරගන්න පුළුවන්. එතකොට ඒක තමයි ඔය වෙනත් බාසාාවකින් කියල තියෙන මට තේර සරලකාරණය ම මේ ගම්මුලටිහම් ඔන්න ඕක මෙන්න මේ සිිස්ටම එක හරියට හැදුනොත් වැව් සුද්දවෙමින් වැව්වල ජතකට ජලධහරිතාය වැඩිවමින් අධ්‍යශන්ඩල්තුමා කිවෝගේ කුමරකට දෙන්න පුළුවන් ඇතවට තියෙන ජලය මීට දැන් අපේ වැව් බලන්න එක වැස්ස ගමන් ගම් අතුර උතුරුණෝ. මාසය පායගම් වැව හිදිලා ඇයි මෙම පිරිලා දැන් මෙම හරියට හැල්ලා මෙම හරියට එක සමපාත වනාම මෙන්න මේ වැලිවිශයෙන් වැඩක් වගේ මට පේන එකින් එක ගික ඇදිල ඇදිලා ගිහිල්ලයි මේ ගොවියට වාසි අන්තිමට හම්බෙන්. පාට්ටම එක තැනක් කල්ලගන කතාකරොත් හෙම මේ සිිස්ටම් එක අපිට වරදින එක දම්බලක් වගේ අන්න හරි මේ දාමයම තමයි හරියන්න හොන්. ඒ දාමයට අවශ්‍ය කාරණ සෞභාගයක් දැක්මෙත් මහවෙලි අධිකාරය දැක්මෙත් තියෙනවා. ඒකන අපි දර්ශක මංහිතන්නේ 4කට ආසන්න කාලයක් මුළුල්ලේ අහිමි කරගත්ත අපේ කම අපේ විදිහ යළි අපි ගමන් කරන ගමනට බොහෝ දෙනෙක් විරුද්ධ වනත් මේ අපහසුනත් ජයගත හැකි ගමනක් කියන යන්න ඕන අප අපේ ක්‍රමවේද වෙනස් කරන්න අප එක පාට හේතුව මේ ආපව පරණ කෘෂිකර්මට ඇල්ල ඒ වගේ වෙන්ඩ වේ කියලා සමහට එහෙම කර හිටිය අය ඒක ටක්ගල එලියට දාන්නගත් මේක තමයි කරන්න යන්න කළ පොදෙකල සතුටවෙන හැබ ඒකම නෙවෙයි මං කියන්නේ අදහනවට වඩා වෙන දෙයක් මෙතන තියෙනවා විද්‍යාවයි ගනිතයයි සන්නිවෙදෙන හරියට කරගන්න
ඒ තුන හරියට කෙරුණොත් මේ වැඩේ මේ බිම්මට මේ පලදරනවා. හොඳ අපිට තව කෙටි විරාමයක් ලබා දෙන්න ඉක්මනින් මේ අලිත් හමුව. ඔබ නැවතත් බික් ෆෝකස් සමගින් චන්ද්‍රා හේරත් මහත්මිය මම අවසාන වශයෙන් ඔබතුමියගෙන් දැනගැන කැමති අපේ පොහොර ගස ගලිරිසීඩියා පැළමිලියන 5ක් මහවැලිබිමේ රෝපණය කිරීමේ කඩිනම් වැඩසටහන කියන අත්පත්‍රිකාවත් මන් ළඟ තියෙනවා. මම කැමති ඔබතුමිය මේ ව්‍යාපෘතිය මේ වැඩසටහන ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් මහවැලි බිමෙන් පිට ඉන්න අපේ රටේ සමස්ත ජනතාවට දැනගන්න. ඔය ඇතරම අපි සැලසුම් කරා මහවැලි අධිකාරිය විදිහට විශේෂයෙන්ම අපේ මිනිස්සු ගම්බල හඳුන්වන්නෙත් මේක පොහොර ගස කියලා ඇත්තටම. ඒ නිසා විතාම يعني පහසුවෙන් ඉබේ වැවෙන දෙයක් මේක. ඒ නිසා මේ ග්ලිරිසීඩියා පැල මිලියන 5ක් අපේ මහවැලි ප්‍රදේශවල මහවැලි කලාප 10ක් තියෙනවා. ඉතා සරුවට වවන්නට පුළුවන්. මේක අපිට මේ කාබනික පොහොර නිෂ්පාදනයට ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. නිසා අපිට අපේ ගොවි මහත්තුරුන්ට නැත්තන් අපේ මහවැලි ප්‍රදේශවල පදිංචලා ඉන්න මේ අපේ ජනතාවට අපි කිව්ව පණිවිඩේ එක ගෙදරකට නැත ගෙවත්තට අවම වශයෙන් ගස් 15ක්වත් හදාගන්න කියලා. ඒක මේ සතියත් එක්ක පටන් ගත්තා මං හිතන්නේ ඉදිරියට එන මේ වැසි කන්නෙත් එක්ක මේක සාර්ථක වෙයි. මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ මේ සතිය යනවා. නෑ මේක දිගටම යන සතියක් අපි මේක වැඩිපුර ප්‍රවර්ධනය කිරීම තමයි මේ සතිය බලාපොරොත්තු වුණේ. ඒකද අපි දුටුවා කොහොමද මිනිස්සු මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ඊට අමතරව මේකදී අපි බලාපොරොත්තු වුණ අපේ තියෙන හිස් භූමිවල විශේෂයෙන්ම අපේ ඇල රක්ෂිතයේ තියෙනවා රක්ෂිත වලට හානි නොවන විදියට මේ ඇල දෙපසත් අපි මේ ග්ලිරිසීඩියා වගාව කරන්න ගුණ පටන් ගන්න ලෑස්ති කරගෙන තියෙනවා. දැනුවත් කළා මේකෙන් පොහොර පමණක් නෙමෙයි. මේකෙන් දණ්ඩෙන් ඉන්ධන නිෂ්පාදනය පවා මිනිසුන්ට ආදායම් ලබා ගැනීමට හැකියාව ලැබෙන නිසා මේක බොහොම ඉබේ වැවෙන දෙයක් කරදරයකින් තොරව වවන්න පුළුවන් නිසා සමස්ත මහවැලි බිමේම හැකි පුළුවන් උපරිමයෙන් සෑම ගොවි මහත්මයකුටත් හිස් භූමිවලත් මේ වැවීම තමයි අපි බලාපොරොත්තු වුණේ. හොඳයි. අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඒ වගේම මැදකන්නේ මුං වගාව කියන එකත් ප්‍රවර්ධනය කිරීම සිදු වෙනවා මහවැලි අධිකාරිය හරහා. මේ මැදකන්නේ මුං වගාව කොහොමද මේ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා කියන අපේ ඉලක්කයට සම්බන්ධ වෙන්නේ? කලින්දු අපි දැන් අපේ මූලික ප්‍රශ්නය තියෙන නයිට්‍රජන්. මහවැලි අධිකාරී හැටියට මේ නයිට්‍රජන් හොයන ක්‍රම 3ක් අපි හඳුනාගත්තා. පළවෙනි එක තමයි කොම්පෝස් නිෂ්පාදනය. සමස්ත මහවැලියටම අවශ්‍ය කරනවා කොම්පෝස් මෙට්‍රික් ටොන් 1,50,000ක්. නමුත් අපි නිෂ්පාදනය කරනවා 3,50,000ක්. ඒකෙන් අතිරික්තයක් තියෙනවා. අතිරික්තය අපි කෘෂිකර්ම අමාත්‍යාංශයට රුපියල් 12,500ක මිලකට ලබා දෙනවා. ඒකෙන් ගොවීන්ට ආදායමකුත් ලැබෙනවා. එතකොට දෙවෙනි ක්‍රමය තමයි ලේකම්තුමිය කියපු ග්ලිරිසීඩියා පැළමිලියන 5කද ග්ලිරිසීඩියා ගහකින් කොල්ල කිලෝ 6ක් ගන්න පුළුවන්. ඒකේ 4.7% නයිට්‍රජන් තියෙනවා. එතකොට අපි මේ මිලියන 5 කොළ වලින් මිලියන 30ක් කොළ අවුරුද්දකට අපි නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ නයිට්‍රජන් කිලෝ මිලියන 1.8ක් නිෂ්පාදනය කරනවා. තුන්වෙනි කාරණය තමයි මැදකන්නේ මුංගට වගාව. මොකද මේ මුංගට කියන්නේ රනිල භෝගී වගාවක්. මේකේ තියෙන අර රයිසෝම්ස් මගින් වායුගෝලයේ තියෙන නයිට්‍රජන් පසට ගන්නවා. ඒකට අපි මේ පළවෙනි යලකන්නේ වී වගාව ඉවරුණත් එක්කම ඉපනැල්ලේ වගාව. කියන වගාව හැටියට මුංගට අපි මේ සැරේ හෙක්ටාර් 7,500ක් වගා කරනවා. ලබන අවුරුද්දේ ඉඳලා මේක හෙක්ටාර් 30,000ක් කරනවා. මෙතකොට අපි මුංගට වලින් අස්සන්න ගොවියාට ලැබෙන ගමම්ම වාතයේ තියෙන නයිට්‍රජන් නැවත පොළොවට එක්කහු කිරීමක් කරනද. ඒ අනුව තමයි මේ නයිට්‍රජන් සැපීමේ එක් ක්‍රමයක් හැටියට තමයි මුංගට වගාව සහ දෙවෙනි ග්ලිරිසීඩියා සහ කොම්පෝස්ට් මේ ආකාර තුනම අපි මේ නයිට්‍රජන් ප්‍රශ්නයට විසඳුමක් හැටියට මහවැලි කලාපවල මේ වෙනකොට සම්පූර්ණයෙන්ම සිද්ධ වෙලා තියෙන. ඊට අමතරව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලබා දෙන සිංගල් සෝස් නයිට්‍රජන් යොදා ගැනීමට බලාපොරොත්තු වෙනවා. දුගන්නාරාල මහත්මයා අවසාන වශයෙන් දැන් අපි දන්නවා රසායනික පොහොර නැව් ගණන් ගෙනල්ලා අපේ පස්සට එකතු කිරීම හරහා කාලයක් තිස්සේ අපි හැමෝම අත්විදින සෞඛ්‍ය ගැටලු ගැන අපි හොඳාකාරම දන්නා. ඒ නිසා අපි කාලයක පටන් මේ කාබනික පොහොර වෙතට යොමු වෙමු කියන ඉල්ලීම සිවිල් සංවිධාන ඇතුළු වෛද්‍ය කණ්ඩායම් බොහෝ දෙනෙක් විසින් සිදුකරපු ඉල්ලීමක්. මෙවර තමයි මේ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමේ තීන්දුවක් තරම් රසායනික පොහොර සහ කෘෂි රශායනික ආනයනය කිරීම අත්තිටෙව්වේ. මේ වැඩ පිළිවල අලුත් වැඩ පිළිවෙලක් බොහෝ දෙනෙක් මේ වෙදි විවේචනාත්මකව අදහස් පල කරන වැඩ පිළිවෙලක්. අපි දැක යුද්ධ කාලෙදිත් විවිධ මත තිබුණ බොහෝ දෙනෙක් දැන් රජය පාර්ශවය කියන්නේ නම් යුද්ධ කාලේ බොහෝ දෙනෙක් බෑ කියද්ද අපි කරා වගේ මේකත් යුද්ධයක් අපි මේ කරමු කියලා. ඔබතුමාට විශාල කාර්යභාරයක් පැවරෙන මහවැලි අධිකාරිය පැත්තෙන් මේ ජනමතය නිර්මාණය කරන්න. අවසාන වශයෙන් මං කැමති ජනතාවට දැනෙන්න ඔබ දෙයක් කියනවා.
ඔයකව උදාහරණ කීපැත් එක්කම ඔය යුද්ධය ලෝකේ ප්‍රබලම ගරිල්ලන් පරද්දන්න බෑ ගරිල්ලන්න එක ගහගන වැඩන්නෑ ඒ කොටසත් දෙන එක තම හොඳ කියපු ලෝකෙක ලෝකෙන් අපි ගන්නේ අපි ොඩ එහෙම දීනයි ලෝකේ තියනොද බලනවා ලෝකේ අදත් දෙයක් කම හිතන්නේ ලෝකේ සංවිධාර ගරිල්ල සංවිධානය කොහොරොත් ගහලා සුන්නත් දුලි කරා කියලා නැකිවේ ඔය දූලි තියෙන්නේ නමුත් අපි මේ යුද්ධ ජයගත් හැට ඊට පස මඟන කිව අපි ලෝක කුසලානය දිනපු හැටි. අපේ උපක්‍රම වෙන අපේ භූමිය වෙනයි කලද. අපිට මේ හිම වැටෙන්නේ මාසට අපේ තියෙන මෝසම් ක්‍රමය අපේ භූමිය විනාඩි 45ක් ඇතුළත හංසක ගානක් එහා මෙහා වෙන කාලගුණ තත්ත්වයක්. ඒවත් එක්ක මේ වැඩේ කරන්න පුළුවන් බව අපි සාක්ෂාත් කරගෙන මේ මාර්ගයට බහැලා තියෙන්නේ. ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුවත් කිරීම ප්‍රශාරණය හරි සියුම් විදිහට ගොවියට දැන්නේ විදිහට කරන්න මහවැලි අම්මා තමයි අපේ සංකල්පය අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ යෝජනාවක් වුණා. ඉතින් ඒ මගේ ප්‍රවේශයත් එක්ක මහවැලි අම්මා කවදාවත් නරක දේවල් මිනිස්සුන්ට දෙන්නේ නැහැ. තමන්ගේ දරුවන්ට වෙනුවෙන් කරන වැඩ පිළිවෙලක් බොහෝ විට ගොවියන් මේකට විරුද්ධ වෙද්දී ගොවියා වෙනුවෙන් ගොවියාගේ සෞඛ්‍ය, ගොවියාගේ පවුල, ගොවියාගේ ආර්ථිකය රැක ගැනීම වෙනුවෙන් ඔබතුමාලා ගන්න පියවරකදී ගොවියන් විරුද්ධ වීම කියන එක කාරණය සම්බන්ධයෙන් පොඩි හැලහැප්පීමක් එතන තියෙනවා. ගොවියන් නෙවෙයි මේ විරුද්ධ වෙන්නේ. අපි මුළු කලාපහරාම අපේ ශක්තිය තියන ආර්පියම් මහත්තයක් වවාම අපේ මහවෙලේ ආර්පියම් මහතුරු දහ දෙනයින්න අප හොඳමටම සංනිවිධන කරගන්න පුළුවන් මොකක්ද වෙන්න කිය මේ ගොවියනුව විරුද්ධ වෙන්නේ මං ආයාපු දවස කියන්නගේ විරුද්ධ වෙන්න කවද කියලා මට එමුද අපි ලේකන ටිකක් තියාගන කතා කරන්නේ බොරු ප්‍රකාශ කරන්න හොඳ නෑ යම්යම් එන්ජෝ සංවිධානවල ගැන සල්ලි නම් මාසරලම පඩිය පවමන් දවස ඇල්ල කියන්න හොද අපි ආයෝබතුමට එන්න කියන්නගේ ගැන කතා කරන්න බෙවින්ම සූතිවන්තය නාද අපේ සංවාදයට එකතු වෙලා ජනතාව දැනුවත් කිරීම සඳහා සහභාගිවීම සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන රාජමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට බෙහෙවින්ම ස්තුතියි. ඒත් එක්කම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් කීර්තිබී කොටගම මහතාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මාධ්‍ය ප්‍රධානී වසන්ත දුක්ගන්නාරාල මහත්මයාටත් අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අපි අභියෝගයක් ගැන කතා කරන්නේ අභියෝග තියෙන්නේ ජය ගන්න. ඒ නිසා අපි බලාගෙන ඉමු රටක් විදිහට ගත්ත මේ තීරණය පැත්තෙන් අපි සාර්ථක වෙනවාද කියන කාරණය ගැන අපිට බලාගෙන ඉන්නට පුළුවන්. නමුත් මේ ක්‍රියාවලියේදී අපි සාර්ථක වුණොත් එය රට පැත්තෙන් ඉතාම සුබදායි කාරණයක් බවට නම් කිසිම විවාදයක් නැහැ. අපි සියලුම දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් සමුගන්න ඔබට මීළඟට පුළුවන් අද දෙරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් එකතුය.